දුල පුතාලට සුබ සන්ධ්‍යාවක්. අපි 6 ශ්‍රේණියේ විද්‍යාව පන්තිය පටන් ගන්නවා. අපි කතා කර හිටියේ දේශගුණය කියන කොටස. අපි ඒක පොඩ්ඩක් මතක් කරොත් එහෙම දේශගුණය. එතකොට අපි මුලින්ම කතා කරේ එතකොට මේ 11 2 කියන කොටස දේශගුණය කියන කාන්තිමට අපි කතා කරේ. අපි ඒක පොඩ්ඩක් බැලුවොත් එහෙම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ නගර කිහිපයක කාලගුණ දත්ත නිතිපතා රැස් කරනවා. අවුරුදු 30ක් තිස්සේ රැස් කරන ලද එම තොරතුරු ඇසුරෙන් සකස් කළ වගුවක් පහත දැක්වී කියලා දක්වනවා. එතකොට මේක අවුරුදු 30ක් විතර ඒ විස්තර. එතකොට ඒ කාලගුණ තොරතුරු එතකොට අවුරුදු 30ක් විතර ඒ කාලගුණ තොරතුරු එක් රැස් කරලා මේ සකස් කරපු වගුවක් තමයි දැක්වෙනවා කියලා තියෙන පල්ලෙහා. එතකොට අපි ඒක පොඩ්ඩක් මේ අවස්ථාවේදී බැලුවොත් එහෙම එතකොට ඒ කොටස අපි ඒ කොටස බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී අපි කතා කරන්නේ අපි ගිය සතියේ අන්තිමට කතා කරපු ටික මතක් කිරීමක් කරන්නේ. අපි ඒක මතක් කරලා ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන්නේ මේ කොටස. අපි ඒක මතක් කරන්නේ එතකොට දේශගුණය කියන එක අපි අන්තිමට කතා කරේ. එතකොට මේ අවස්ථාවේදී අවුරුදු 30ක් විතර ඒ කාලගුණ වාර්තා ඒ කාලගුණ දත් ඒවා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එතකොට ඒවා රික්‍රැස් කළා. එතකොට ඒවා සකස් කරාම මේ අවස්ථාවේදී මේ දක්වලා තියෙන මෙතන මේ දක්වලා තියෙන කොටස ඒ කියන්නේ කොළඹ නගරයේ එතකොට සාමාන්‍ය දෛනික උෂ්ණත්වය ඒවා. එතකොට උපරිම අවම කියන එක මම හිතන්නේ පැහැදිලි කරන්න ඇති. එතකොට අපි ඒක පොඩ්ඩක් ආපහු කතා කරොත් එහෙම එතන උපරිම අවම කියන එතකොට අවස්ථාව අපි ආපහු පොඩ්ඩක් මතක් කරොත් එහෙම දුල පුතාලා හොඳටම දන්නවා දවල් කාලේ උෂ්ණත්වය වැඩිම අගයක් සිද්ධ තියෙන්නේ. ඒ වගේම දවසේ උෂ්ණත්වය වැඩිම අගයක් තියෙන අවස්ථා තියෙනවා, අඩු වෙන අවස්ථා තියෙන. එතකොට මේ අඩුම අගයයි වැඩිම අගයයි කියන එක ඉතාම වැදගත් වෙන උෂ්ණත්වයක. එතකොට ඒ දවසේ උෂ්ණත්වය කියන එක එතකොට වැඩිම අගයේ තියෙන බොහෝ දුරට දවල් කාලේ දවල් 12 වගේ ඒ කිට්ටු වෙන වෙලාවට තමයි වැඩිම අගය තියෙන්නේ. එතකොට මේ උෂ්ණත්වයේ වැඩිම අගය කියන එකයි ඊළඟට අඩුම අගය රාත්‍රී කාලයේ වෙන්න ඕන බොහෝ වෙලාවට අඩුම අගය තියෙන. එතකොට මේ වැඩිම අගයයි අඩුම අගයයි අතර දවසේ උෂ්ණත්වය වෙනස් වෙනවා. එතකොට දවසේ උෂ්ණත්වය මේ වැඩිම අගයයි අඩුම අගයයි අතර එතකොට වෙනස් වෙනවා. එතකොට මේ අවස්ථාවේදී මේ සඳහන් කරලා තියෙන්නේ එතකොට ඒක අවුරුදු 30ක් එතකොට 30ක් විතර රැස් කරපු මේ දත්ත කියන එක ඒක භාවිතා කළා තමයි මේක සාමාන්‍ය කියන එක හොයලා තියෙන. කියන්නේ සේරම එක්කව කළා අවුරුදු 30 හැමදාම උෂ්ණත්ව ටික එක්කව කළා ඒක බෙදලා තියෙනවා. එතකොට ඒ දවස් ගානෙන් එතකොට ලැබෙන්නේ සාමාන්‍ය කියනක. ඒකේ උපරිම ඒ කියන්නේ දවල් කාලේ හැමදාම උෂ්ණත්වය එක්කව කළා ඒක දවස් ගානෙන් බෙදුවාම අපිට මේක ලැබෙනවා. එතකොට උපරිම සාමාන්‍ය උෂ්ණත්වය කියන එක. ඒ වගේම රාත්‍රී කාලේ වෙන්න ඕනේ. එතකොට ලංකාවේ නම් රාත්‍රී කාලේ තමයි උෂ්ණත්වය අඩු වෙන්නේ. එළි වෙන්න ජාම වෙන්න සමහරලාට. මේ අවස්ථාවේදී එතකොට ඒ උෂ්ණත්ව ටික එක්කව කළා ඒක දවස් ගානෙන් බෙදුවාම එතකොට අපිට ලැබෙනවා සාමාන්‍ය එතකොට අවම උෂ්ණත්වය. ඔව් කියන්න පුතා. එතකොට අපි මේක බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී මේ කොටස එතකොට අවම උෂ්ණත්වය උපරිම උෂ්ණත්වය කියන එක ඉතාම වැදගත් වෙනවා. කියන්නේ උෂ්ණත්වය කොච්චර අඩු වැඩි වීම වෙනවද කියන එක අපිට මේකේ දාලා අදහසක් ගන්න පුළුවන්. කියන්නේ අපි දවල් කාලේ එතකොට 30 සෙන්ටිග්‍රේඩ් අංශක විතර රාත්‍රී කාලේ වෙනකොට 24 වගේ වෙනවා කියන එක. නුවරඑළිය බැලුවොත් එහෙම දවල් කාලේ 30 සෙන්ටිග්‍රේඩ් වෙනවා රාත්‍රී කාලේ වෙනකොට 11.6ක් මේ අවස්ථාව. එතකොට ඒ කියන්නේ හීතල වෙනවා කියන එක. එතකොට අපිට සාමාන්‍ය අපි එදිනෙදා අඳින ඇඳුමක් ඇඳගෙන අපිට ඉන්න අමාරුයි කියන එක දුර පුතාලට තේරුම් ගන්න පුළුවන් මේක බැලුවහම ඇත්තටම.
ඒ කියන්නේ 11.6ක් කියලා කියන්නේ සෙන්ටිග්‍රේඩ් අංශක 10ක් වගේ කිට්ටු වෙනකොට කියන්නේ අපිට සාමාන්‍ය තුනි ඇඳුමක් ඇඳගෙන ඉන්න අමාරුයි ඇත්තටම. ඒක නිසා මේ අවස්ථාවක් තමයි මෙතන මේ නුවරඑළියේ තියෙන්නේ. මුකුත් ලියා ගන්න දුන්නේ අපි ගිය සතියේ කොටස ආපහු කතා කරන්න. එතකොට ගිය සතියේ ටින්ඩර් නැතු යනවා නේද? මොකද පුතා? ටින්ඩර් නේ. අපි බැලුවොත් එහෙම එතකොට මේ කොටස එතකොට නුවරඑළිය එතකොට නුවරඑළිය එතකොට උපරිම උෂ්ණත්වයේ තියෙන දවල් වරුවේ රාත්‍රී වරුවේ එතකොට අවම උෂ්ණත්වය එතකොට තියෙනවා. ඒකෙන් දූල පුතාලට ඒකේ නුවරඑළිය යනවා නම් මේ උෂ්ණත්වය බැලුවහම ඒ කියන්නේ මොන වගේ එතකොට ඒ කියන්නේ රාත්‍රී කාලේ හීතල වෙනවා කියන එක දවල් කාලේ මේ 20 සෙන්ටිග්‍රේඩ් වගේ උෂ්ණත්වයක් තියෙන කියන එක දූල පුතාලට එතකොට තේරෙනවා කියන එක. ඊළඟට හම්බන්තොට බැලුවොත් එහෙම සෙන්ටිග්‍රේඩ් අංශක 30ක් දවල් කාලේ 30ක් තියෙනවා රාත්‍රී කාලේදී 24ක් විතර උෂ්ණත්වයක් තියෙනවා කියන එකත් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම එතකොට වාර්ෂික වර්ෂාපතනය සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය කියන එක සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය කියන එක එතකොට මේකේ දක්වලා තියෙන එතකොට කොළඹ නගරේ වර්ෂාපතනය බැලුවොත් එහෙම එතකොට ඒක මිලිමීටර කියන එක ඒ කියන්නේ උස මානින මිලිමීටර කියන එකෙන් තමයි වැස්ස මානින්නේ. එතකොට ඒක ඉස්සරහට තියෙනවා. එතකොට මේ මිලිමීටර කියන එකෙන් තමයි වැස්ස මානින්නේ. එතකොට මිලිමීටර් කියන ඒ කියන්නේ උස මනින ඒ කියන්නේ මොකක් හරි භාජනයක් අරගෙන ඒකට කොච්චර වතුර ප්‍රමාණයක් එක්ක වුණාද කියන එක තමයි මනින්නේ. ඒක මනින්නේ අපි මේ කොටසේ දිග මිලිමීටර් කියන ඒකකේ. එතකොට නුවරඑළිය බැලුවොත් එහෙම එතකොට ඒකේ මේ අවස්ථාවේදී 1709ක් කියලා දක්වලා තිනවා වර්ෂාපතන. එතකොට ඊළඟට හම්බන්තොට 1045ක් කියලා තියුණා. කියන්නේ අපිට පුළුවන් මේ නගර අතර මොහොකද එතකොට අපිට මේ අවස්ථාවේදී නගර අතර මොහොකද එතකොට වර්ෂාපතනය අඩු මොකද වර්ෂාපතනය වැඩි කියලා ඒවා සංසන්දනය කරන්න පුළුවන්. මේ ටික ලියා ගන්න අවශ්‍ය නැහැ. අපි ඊළඟ කොටස බලගොත් එහෙම ඉහත වගු අධ්‍යයනය කර පහත සඳහන් ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න කියලා දක්වලා තියෙනවා. එතකොට සාමාන්‍ය උෂ්ණත්වයේ වැඩිම නගරය කුමක්ද කියලා අහලා තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී එතකොට අපිට මේ අවස්ථාවේදී සාමාන්‍ය උෂ්ණත්වය වැඩිම නගරය කියන එක දූල පුතාලට එතකොට මේකේ තේරුම් ගන්න පුළුවන් මොකක්ද කියන එක. මේක බැලුවොත් එහෙම සාමාන්‍ය උෂ්ණත්වය වැඩිම නගරය මේ අවස්ථාවේදී සාමාන්‍ය උෂ්ණත්වය වැඩිම නගරය කිව්වහම මෙතන තමයි උපරිම උෂ්ණත්වයක් තියෙන. සාමාන්‍ය උෂ්ණත්වය අඩුම නගරය කියනකොට එතකොට මෙතන මේක තමයි අඩුම උෂ්ණත්වයක් තියෙන්නේ. සාමාන්‍ය එතකොට අවම උෂ්ණත්වයක් තියෙන්නේ. වර්ෂාපතනය වැඩිම නගරය කුමක්ද කිව්වොත් එහෙම මේ අවස්ථාවේදී කොළඹ කියන එක දූල පුතාලට දක්ව ගන්න පුළුවන්. ඊළඟ කොටස අපි බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී ඊළඟ බැලුවොත් එහෙම වර්ෂාපතනය වැඩිම නගරය මේක. වර්ෂාපතනය අඩුම නගරය බැලුවොත් එහෙම මේක වර්ෂාපතනය අඩුම කියලා දූල පුතාලට තේරෙනවා. මොකද මේ අගයන් බැලුවහම මේ අගය තමයි අඩුම. ඒ කියන්නේ මේක තමයි වර්ෂාපතනය අඩුම නගරය කියන එක කියලා දූල පුතාලට තේරෙනවා. මේක තුන්වෙනි මේ අවස්ථාවේදී එතකොට දූල පුතාලට එකකින් ඒ අගයන් බැලුවහම එතකොට ඒ උෂ්ණත්වය කියන එකත් එතකොට කලින් අවස්ථාවේදී ප්‍රශ්නවලදී එතකොට සාමාන්‍ය උෂ්ණත්වය වැඩිම නගරය කියලා කියන්නේ එතකොට උෂ්ණත්වය වැඩි. එතකොට මෙතන අගයන් ටික බැලුවාම වැඩිම උෂ්ණත්වයක් තියෙන්නේ කොතනද? මේ කොළඹ නගරේ. ඊළඟට සාමාන්‍ය උෂ්ණත්වය අඩුම උෂ්ණත්වයක් තියෙන්නේ. එතකොට මේක බැලුවොත් එහෙම මේ
අංක ටික උෂ්ණත්වය ටික බැලුවොත් එහෙම මේ සෙන්ටිග්‍රේඩ් අංශක 11.6ක් තියෙන නුවරඑළිය නගරේ තමයි අඩුම උෂ්ණත්වය තියෙන්නේ කියලා. වර්ෂාපතනයේ වැඩිම නගරය කුමක්ද කියලා බැලුවොත් එහෙම මෙතන වැඩිම අගයක් තියෙන්නේ කොහෙද? මේ කොටසේ බැලුවාම ඒක තමයි කොළඹ නගරය තමයි වැඩිම. වර්ෂාපතනයේ අඩුම නගරය මොකක්ද කියලා බැලුවොත් එහෙම මේ අවස්ථාවේදී 1045ක් තියෙන හම්බන්තොට නගරය තමයි වර්ෂාපතනය අඩුම නගරය වෙන්නේ. මේ කොටස මම හිතන්නේ දුල පුතාලට තේරුම් ගන්න පුළුවන් ඇති කියලා හිතනවා. මේක බැලුවාම කොහෙද වර්ෂාපතනය වැඩි, කොහෙද වර්ෂාපතනය අඩු, කොහෙද උෂ්ණත්වය වැඩි, කොහෙද උෂ්ණත්වය අඩු කියලා. ඒකේ වරද්ද ගන්න එපා. මෙතන උපරිම උෂ්ණත්වය, අවම උෂ්ණත්වය කියලා කියන්නේ එතකොට ඒ දවසේ උෂ්ණත්වය වැඩිම අගයක් තියෙනවා, ඒ වගේම අඩුම අගයක් තියෙනවා. ඒ දෙක අතර තමයි එතකොට ඒ දවල් එතකොට අපි හිතුවොත් එමු දවල් 12 ඉඳන් එතකොට ඊළඟ දවසේ දවල් 12 වෙනකන් එතකොට එහෙම නැත්නම් රාත්‍රී කාලේ රාත්‍රී 12 ඉඳන් ඊළඟ දවසේ රාත්‍රී 12 වෙනකන් උෂ්ණත්වය වෙනස් වෙනවා. එතකොට ඒ වෙන කොච්චර වෙනස් වුණත් එතකොට ඒක උපරිම මෙච්චරයි යන්න පුළුවන්, අවම මෙච්චරයි යන්න පුළුවන් කියන අගය තමයි මෙතන මේ දක්වලා තියෙන්නේ. මේ කොටස අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම මේ කොටස ඉඳන් අපි ලියා ගන්න බලාපොරොත්තු වෙනවා. අපි බැලුවොත් එහෙම දීර්ඝ කාලයක් තිස්සේ යම් ප්‍රදේශයක කාලගුණ තොරතුරු රැස් කරගත් විට එම ප්‍රදේශයේ දේශගුණය ගැන කිව හැකිය. ඒක දුල පුතාලා එක ලියාගත යුතු කොටසක්. ඒ කියන්නේ අපි අවුරුදු 30ක් විතර කාලගුණික තොරතුරු අපි එක් රැස් කරාම අපිට එතකොට ඒක මම හිතන්නේ සමහරවල්ලාට දුල පුතාලා ලියාගෙන තියෙන්න පුළුවන්. අපි ගිය සතිය අන්තිමට ඉවර කරේ මේ හරියේ මම හිතන්නේ ඒක දුල පුතාලා ලියාගෙන තියෙනවා නම් ලියා ගන්න අවශ්‍ය නැහැ ආපහු පාරක්. එතකොට ලියාගෙන නැත්තම් ඒක ලියා ගන්න. එතකොට ඒක ලියාගෙන තියෙනවා නම් ලියාගෙන ගන්න අවශ්‍ය නැහැ. ලියාගෙන නැත්තම් ඒක ලියා ගන්න එක වැදගත්. එතකොට අපි දීර්ඝ කාලයක් තිස්සේ එතකොට යම් ප්‍රදේශයක කාලගුණ තොරතුරු රැස් කරගත්තාම එම ප්‍රදේශයේ දේශගුණ ගැන කිව හැකි කියන එක දක්වලා තියෙන. එතකොට එතකොට මේ අවස්ථාවේදී එතකොට මේ දීර්ඝ කාලයක් ඒ කියන්නේ අවුරුදු 30ක් විතර තිස්සේ යම් ප්‍රදේශයක කාලගුණ තොරතුරු රැස් කරගත්තාම එම ප්‍රදේශයේ දේශගුණය ගැන කියන්න පුළුවන් කියන එක. සාමාන්‍යයෙන් අවුරුදු 30ක තොරතුරු අවශ්‍ය වෙනවා කියලා දක්වලා තිනවා. සාමාන්‍යයෙන් අවුරුදු 30ක තොරතුරු අවශ්‍ය වෙනවා කියලා. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම දේශගුණය යනු නිශ්චිත ප්‍රදේශයක දිගු කාලයක් තිස්සේ පවතින වායුගෝලීය තත්ත්වයයි. ඒකත් දුල පුතාලා ලියා ගන්න. එතකොට මේකත් ලියා ගන්න. මේ මම වෙන පාටකින් පාට කරන්නම්. ඒ කොටසත් ලියා ගන්න. මේ කොටසත් එතකොට මම ඒක මෙතන ලියන්න. දේශගුණය කියලා කියන්නේ නිශ්චිත ප්‍රදේශයක දිගු කාලයක් තිස්සේ පවතින වායුගෝලීය තත්ත්වය. එතකොට දේශගුණය කියලා කියන්නේ නිශ්චිත ප්‍රදේශයක දිගු කාලයක් තිස්සේ පවතින වායුගෝලීය තත්ත්වයට තමයි දේශගුණය කියලා කියන්නේ. දේශගුණය කියලා කියන්නේ එතකොට නිශ්චිත ප්‍රදේශයක එතකොට දිගු කාලයක් තිස්සේ පවතින
වායුගෝලීය තත්ත්වය. ලියලි ඉවරයි සර්. ඕකේ බොහොම ස්තුතියි. අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. අපි බැලුවොත් එහෙම එතකොට කාලගුණ තොරතුරු අධ්‍යයනය කිරීම කියන කොටස අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. කාලගුණ තොරතුරු අධ්‍යයනය කිරීම කියන කොටස. අපි මේ කොටස මුලින් කියවලා බලන්න බලාපොරොත්තු වෙනවා. දුල පුතාලා හැමෝම කලින් කොටස ලියාගෙන ඉවර නම් අපි මේ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. අපි බැලුවොත් එහෙම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දිනපතා කාලගුණය පිළිබඳ වාර්තා තබා ගන්නවා. කොළඹ නගරයේ එක් මාසයේ සාමාන්‍ය වර්ෂාපතනය 11.2 මේ රූපේ ප්‍රස්ථාරයෙන් දැක්වෙන. එතකොට මේ එක් මාසයේ එතකොට මේ කාලගුණ දෙපාර්තමේන්තුව එතකොට තබපු වාර්තාවක මේ දක්වන කොළඹ නගරයේ එතකොට වර්ෂාපතනය තමයි මේක දක්වලා තියෙන්නේ. එතකොට දුල පුතාලා මේක බැලුවාම ඒක අඩු අවස්ථා තියෙනවා, වැඩි අවස්ථා තියෙනවා. ඒ වගේම එතකොට අඩු අවස්ථා තිබිලා වැඩි වෙලා ආපහු අඩු වෙලා ආපහු වැඩි වෙලා. ඒ වගේ ක්‍රමයක් මේකේ තියෙනවා කියන කෙලින්ම දක්වා බලා ගන්න පුළුවන්. ඒකට හේතුවක් දුල පුතාලා දන්නවා කියලා හිතනවා. එතකොට අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට මෙම පස්තාරය අධ්‍යයනය කර පහත දැක්වෙන ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න කියලා දක්වලා තියෙනවා. එතකොට කොළඹ නගරයට වැඩිපුරම වර්ෂාපතනය ලැබෙන මාසෙ කුමක්ද? ඒක දුල පුතාලා මේක පන්ති වුණාම මම මෙතන මේක කතා කරන්න යන්නේ නැහැ. දුල පුතාලා මේක උත්තර ලියලා බලන්න. ඊට පස්සේ අපිට කතා කරන්න පුළුවන්. එම වර්ෂාපතනය කොපමණද? මේ අවස්ථාවේදී මම ඒ වර්ෂාපතනය කොහොමද හොයන්නේ කියන එක විතරක් පොඩ්ඩක් කියන්නම්. එතකොට අපි හිතුවොත් එහෙම එතකොට මෙතන මම මෙතන එකක් අඳින්නම්. මේ අවස්ථාවේදී මේ අගය කොහොමද කියවන්නේ කියන එක මම බැලුවොත් එහෙම මෙතන මම උත්තරයට යන්නේ නැහැ, වෙන අගයකට පෙන්වන්නේ. එතකොට ඒක දූල පුතාලා උත්තරේ හරියට ලියා ගන්න. මේ අගය කොහොමද බලන්නේ කිව්වොත් එහෙම මේ චිත්‍ර රේඛාව දිගේ මෙහාටම මේක මම කෙලින්ම ආවොත් එහෙම 300 මිලිමීටර තමයි මෙතන වර්ෂාපතනය මේ අවස්ථාවේදී. මේක ප්‍රශ්නයකට අහලා නැහැ, මම ඒකයි මෙතන පෙන්නුවේ. එතකොට මෙතන වර්ෂාපතනය එතකොට අපි මෙහෙම කෙලින්ම තිරස් රේඛාව දිගේ ගියාම 300 එන්නේ ඒකක අනිවාර්යෙන් දාන්න ඕන දුල පුතාලා මිලිමීටර කියලා. මෙතන ඒකකයි ඉලක්කමයි අතර පරතරයක්, එක හිස් කොටුවක් අරින්න ඕන. ඉලක්කම තිවිලා එක හිස් කොටුවක් තිවිලා ඒකක ලියන්න ඕනේ. එතකොට ඒක හොඳට මතක තියාගන්න. එතකොට 300 මිලිමීටර තමයි මෙතන. නමුත් ඒකේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ වෙන එකක්. ඒක දුවල පුතාලා හරියට උත්තරේ ලියන්න. එතකොට කොළඹ නගරයේ වැඩිපුරම වර්ෂාපතනයක් ලැබෙන මාසයයි එම වර්ෂාපතනය. එතකොට වැඩිපුරම වර්ෂාපතනයක් ලැබෙන මාසේ වර්ෂාපතනය ලියන්න කියලා තියෙන්නේ. ඊළඟ කොටස බැලුවොත් එහෙම කොළඹ නගරයට අඩුවෙන්ම වර්ෂාපතනයක් ලැබෙන මාසය මොකක්ද කියන එක. ඒක ලියන්න කියලා දක්වලා තියෙන දුර පුතාලේක පස්සේ. ඒ වග්ගුව බලලා ඒක ලියන්න. එතකොට ප්‍රස්ථාරය බලලා ඒක ලියන්න. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම කොළඹ නගරේ එක් මාසයේ සාමාන්‍ය උෂ්ණත්වය පහත 11.3 රූපේ ප්‍රස්ථාරයෙන් දැක්වෙනවා කියලා දක්වලා තියෙනවා. එතකොට කොළඹ නගරේ එක් මාසයේ සාමාන්‍ය උෂ්ණත්වය එතකොට මේ පල්ලෙහා දක්වලා තියෙන 11.3 කියන රූපයෙන් ප්‍රස්ථාරයෙන් දැක්වෙනවා කියලා තියෙනවා. අපි ඒක බැලුවොත් එහෙම එතකොට උෂ්ණත්වය එතකොට මෙතන මේ දක්වලා තියෙන්නේ මේ හරහාට තියෙන්නේ මොකද්ද? මාසය තමයි තියෙන්නේ හරහාට. ඉහළට තියෙන්නේ මොකද්ද? උෂ්ණත්වය කියන එක සෙන්ටිග්‍රේඩ් අංශක වලින්. සෙන්ටිග්‍රේඩ් අංශක වලින් එතකොට උෂ්ණත්වය කියන එක තමයි ඉහළට තියෙන්නේ. එතකොට
ඊළඟට මේ අවස්ථාවේදී හරහට තියෙන්නේ මාසය කියන එක. සෙන්ටිග්‍රේඩ් අංශක කියන එක මේ ආකාරයට ලියන්න. එතකොට මෙතන දක්වලා තියෙන එක. එතකොට හරහට දීලා තියෙන්නේ මාසය කියන එක. එතකොට මේ අවස්ථාවෙත් අපිට යම් කිසි අගයක් මේ අවස්ථාවේදී අපි හිතුවොත් එහෙම මෙතන මේ අගය හොයන්න ඕනේ කියලා මේ තිරස් රේඛාව දිගේ මේක මෙහෙම කෙලින්ම ගියාම අපිට ලැබෙන මෙතන අගය නම් මෙතන මේ උෂ්ණත්වය බැලුවොත් එහෙම 31.5යි 31.5යි මොකද්ද සෙන්ටිග්‍රේඩ් අංශක කියන එක තමයි අපිට ලැබෙන්නේ 31.5යි සෙන්ටිග්‍රේඩ් අංශක කියන එක අපිට ලැබෙනවා එතකොට 31.5යි සෙන්ටිග්‍රේඩ් අංශක කියන එක අපිට ලැබෙනවා මේකත් එක්ක. එතකොට අපි බැලුවොත් එහෙම එතකොට මෙම ප්‍රස්ථාරය අධ්‍යයනය කර පහත දැක්වෙන ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න කියලා දක්වලා තියෙනවා. මෙම ප්‍රස්ථාරය අධ්‍යයනය කළා පහත දැක්වෙන ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න කියලා. එතකොට උෂ්ණත්වය වැඩිම මාසය කුමක්ද කියලා අහලා තිනවා. එතකොට උෂ්ණත්වය වැඩිම මාසය මොකක්ද කියලා අහන්නේ මේ. අප්‍රේල්. ඔව් අප්‍රේල් මාසය හරි ඒක. එතකොට උෂ්ණත්වය අඩුම මාසය කුමක්ද කියලා ඊළඟට අහලා තියෙනවා. එතකොට අඩුම මාසය දෙසැම්බර් මාසය තමයි අඩුම මාසය. අප්‍රේල් මාසය තමයි වැඩිම මාසය කියලා තියෙන්නේ. එතකොට දූල පුතාලට එතකොට මේක මේ පස්තාර මේකේ මේ පස්තාර කියන එක අපි ඒකේ දිගටම භාවිතා කරන එක දූල පුතාලා ඒක හොඳට මතක තියාගන්න. මෙතන අඩුපාඩුවකට තියෙන්නේ මෙතන පල්ලෙහා මාසය කියන එක ලියන්න ඕන මෙතන පල්ලෙහායි මාසය කියන එක ලියන්න ඕන මම වරහණක් ලියුවා වරහන් ලියන්නේ නැහැ මාසය කියලා උඩ ලියන්න ඕන අපි සාමාන්‍යයෙන් මේකෙදි මොකද්ද කියන එක මේකෙදි සාමාන්‍ය උෂ්ණත්වය කොළඹ නගරයේ සාමාන්‍ය උෂ්ණත්වය කියලා අපි ලියන්න ඕන මේක එක් මාසය කියන එක කොළඹ නගරයේ එතකොට සාමාන්‍ය උෂ්ණත්වය කියලා ලිව්වත් එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් සාමාන්‍ය උෂ්ණත්වය. එතකොට මේ වගේ පස්තාරයක් අඳිනකොට අපි ඒක හොඳට මතක තියාගන්න මේකෙදි මේ අඩුවක් තියෙන හින්දා මම කිව්වේ. එතකොට මේ අවස්ථාවේදී මෙතන උඩින් අපි මාතෘකාව ලියන්න ඕන මේකෙදි. කොළඹ නගරයේ සාමාන්‍ය උෂ්ණත්වය කියන්නේ එතකොට මේ තිරස් මේ හරස් මේවික එතකොට මේ x අක්ෂය කියලා කියන්නේ අපි මේක මාසය කියලා අපි ලිව්වහම ඕන කෙනෙක්ට මේක බැලුවහම මාසය කියලා තේරෙනවා. ඊළඟට මේ පැත්තේ අපි උෂ්ණත්වය කියන එක ලියන්න ඕනේ. එතකොට මම තව ටිකක් ආපහු කියන්නම්. එතකොට මේකෙදි අපි මේ කොටසෙදි එතකොට මාසය කියන එක එතකොට අපි ලියන්න ඕනේ මේකෙදි තිරස් රේඛ මේ කොටසෙදි අපි මේකෙදි මාසය කියලා ලියන්න ඕන. ඉරක් අඳින්න අවශ්‍ය නැහැ මාසය කියලා අපි ලියන්න ඕන. එතකොට අනිත් එක අපි මෙතෙන්දි මේ සිරස් රේඛාව පැත්තේදී එතකොට උෂ්ණත්වය කියලා අපි ලියන්න ඕන. මේක මෙතනට ගෙනල්ලා උෂ්ණත්වය ඔව් කියන්න පුතා. ඒ පැත්තේ උෂ්ණත්වය ඒක පැත්තේ උෂ්ණත්වය කියන එක අපි ලියන්න ඕන. එතකොට අපි උෂ්ණත්වය කියන එක මෙතන ගොඩක් වෙලාවට මේක ලියන්නේ මට ඒක ලියන්න බැරි නිසා මම කියන්නේ මෙහෙම උෂ්ණත්වය කියලා අපි මෙහෙම අනිත් පැත්තට ලියන්නේ උෂ්ණත්වය කියලා. උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක කියලා මේ පැත්තට. ඒ කියන්නේ මේ කොටස මෙහෙම ගෙනත් දෙනො නෙවෙයි මේක මේ පැත්තට මෙහෙම කරකවනවා. ඒ කියන්නේ මේක මම මේ ලිව්ව ආකාරයේ දූල පුතාලා ඒක සමහරකට පේන්නේ නැති වෙන්න පුළුවන්. මම ආපහු පාරක් ලියන්නම්. හරහට ලියන හින්දා මට ආපහු පාරක් මම ලිව්වොත් එහෙම
මේ ආකාරයට තමයි අපි ලියන්නේ සාමාන්‍යයෙන් මෙහෙම ලියන්නේ නැහැ. එතකොට මේකත් දුල පුතාලා මතක තියාගන්න. දුල පුතාලා IT කියන විෂය ඉගෙන ගන්නකොට මේවා දක්වන ආකාරය ඒක වැදගත් වෙනවා. එතකොට මේක ඊළඟට මෙතන අපි ලියන්න ඕන මේකෙදී මොකද්ද මේ කියන එක. එතකොට අපි මේ අවස්ථාවේදී මේ අවස්ථාවේදී මේ කොටස එතකොට මෙතන අපි ලියන්න ඕන මේකෙදී මේක මොකද්ද අපි පෙන්වන්නේ මේකේ උෂ්ණත්වය කියන එක. මේ නිල් පාටින් මෙහෙම ඉරක් ඇඳලා අපි පෙන්වන්න ඕන උෂ්ණත්වය කියලා සාමාන්‍යයෙන්. මෙහෙම ඉරක් ඇඳලා අපි ලියන්න ඕන අපි කළු පාට තමයි ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ උෂ්ණත්වය. එතකොට මේකෙන් පෙන්වන්නේ මේ නිල් පාටින් පෙන්වන්නේ උෂ්ණත්වය කියලා අපි පෙන්වන්න ඕන මෙහෙම. මේක අපි ලියන්නේ එතකොට මේක ලියන්නේ කිසිම දත්තයක් නැති ස්ථානයක් බලලා තමයි අපි ලියන්නේ. මේව උඩ ලියන්නේ නැහැ මේවා. මේ උෂ්ණත්වය කියලා මේකෙන් පෙන්වන්නේ කියන එක අපි ලියන්න ඕන. මේ මාසය කියන එකත් මේ උෂ්ණත්වය කියන එකත් මේවා කළු පාටින්. කළු පාටින් ලියන්නේ මේ කොටස් සේරම මාසය. මේකත් එහෙමයි උෂ්ණත්වය කියලා ලියන්නේ කළු පාටින් ලියන්නේ සේරම. එතකොට අපිට මේ ආකාරයට පස්තාරයක් එහෙම පෙන්වන්න පුළුවන් දුල පුතාලට ඉස්සරහට. IT ක්ලාස් එකට සහභාගී වෙන දුල පුතාලට ඒ කොටස් ඉස්සරහට ඉගෙන ගන්න පුළුවන් වෙයි. එතකොට අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙන. එතකොට වැඩිම උෂ්ණත්වයේ තියෙන මාසයයි අඩුම උෂ්ණත්වයේ තියෙන මාසය අපි කතා කරා. අපි ඊළඟ කොටස මොකද පුතා කියන්න ආපහු. ඒ ප්‍රස්තාරය දිනනස ඇහුන්නේ නැහැ පුතා. කැඩි කැඩි ඇහෙන්නේ කියන්න ආපහු පාරක්. මේ පස්තාරය පැහැදිලි නෑ පුතා කියන එක ආපහු පාරක් කියන්න පුළුවන්ද? පස්තාරය කියන එක වෙනකන් ඇහුණා. ඒ ප්‍රස්තාරය අඳින්න ඕනද? ඒ අවස්ථාවේ අඳින්න අවශ්‍ය නැහැ දුල පුතාලා. එතකොට මේ පස්තාරය කොහොමද කියවන්නේ කියන එක හොඳට මතක තියාගන්න. ඒකයි වැදගත් වෙන්නේ. ඒ කියන්නේ ඒ අගයන් ඒ කියන්නේ අපි මේ වැඩිම උෂ්ණත්වය කියන එක අහුවොත් එහෙම කොහොමද ඒක හොයන්නේ කියන එක. එතකොට එතන අපි හරහට ඉරක් ඇඳාම අපිට වැඩිම උෂ්ණත්වය ලැබෙනවා. ඒක සෙන්ටිග්‍රේඩ් අංශක කියන එකත් අමතක කරන්න එපා කියන එක. ඒක මතක තියාගන්න. ඒක දුල පුතාලා ඒක වැදගත් වෙන්නේ. හරි ඕකේ. ඒක දුල පුතාලට අමතක වෙනෝ නම් ලියාගත්තට කමන්නේ. පස්තාරය ඇඳලා මේ උදාහරණයක් විදිහට පස්සේ පන්ති ඉවරුණාට පස්සේ එතකොට මේකෙදි මේ අවම උෂ්ණත්වයේ වැඩිම මාසය උෂ්ණත්වයේ අඩුම මාසය කියන ඒ කොටසක් මේ පස්තාරයක් තියෙන මේ කොටසක් ඒකේ උදාහරණයක් විදිහට ලියා ගන්න එක හොඳ වෙයි. සමහරලාට මේක අමතක වෙනෝ නම් එතකොට ලියා ගන්නකොට වැඩිම උෂ්ණත්වයේ තියෙන මාසය මේ අවස්ථාවේදී අප්‍රේල් වෙනාට ඒක උෂ්ණත්වය හොයන්නේ. එතකොට තිරසට මෙහෙම ඉදි කෑල්ලක් අඳිනවා කියන එක මේකෙදිත් එහෙම හරහට මේ අවස්ථාවේදී ඉරි කෑල්ලක් ඇඳහම මෙහෙම අපිට හොයාගන්න පුළුවන්. එතකොට මේකේ උෂ්ණත්වය කොච්චරද කියලා සෙන්ටිග්‍රේඩ් අංශක 30 කියලා. ඒක අනිවාර්යයෙන්ම ලකුණු කරගන්න එහෙම ලියා ගන්නවනම්. දුල පුතාලා එතකොට ඒක අවශ්‍ය දුල පුතාලා ඒ කොටස ලියා ගන්න. මේ 160 වෙනි පිටුවේ මැද කොටසේ තියෙන මේ කොටස ඒක ලියා ගන්න. ඒක වැදගත් වෙයි. අවශ්‍ය නම් සර් ඔව් කියන්න. ඔය ප්‍රශ්නේ කළා සර් දාන්න ඕනිද ෆොටෝ එකක්? දැම්මත් දුල පුතාලට හරියටම මේ හරිය කියලා තේරෙනවා නම් නොදැම්මත් ප්‍රශ්නයක් නැහැ. දැම්මත් ප්‍රශ්නයක් නැහැ. නොදැම්මත් ප්‍රශ්නයක් නැහැ. අපි ඉස්සරහට තව මේ පාඩම මේකින් ඉවරයි. අපි ලබන මාසේ නෙවෙයි පළවෙනි මාසේ විතර ඉඳන් අපි දිගටම ප්‍රශ්න කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට සමහර වෙලාවට මේ කොටස් කතා කරන්න අපිට පුළුවන් වෙයි. ඒක නිසා දුල පුතාලා මම කලිනුත් කිව්වා වගේ තියරි ටික හොඳට තේරුම් ගන්න. ඒක තමයි වැදගත් වෙන්නේ. අපි ඉස්සරහට ඇති වෙනකම් ප්‍රශ්න කතා කරන්න අපිට වෙලාව තියෙනවා. ඒක නිසා ඒක 6 ශ්‍රේණියට වෙලාව තියෙනවා ඕන තරම්. ඒක නිසා
ප්‍රශ්න කියන එක අපි ඉස්සරහට කතා කරනවා. ඉස්කෝලේ වාර විභාග කියන එකක් මම හිතන්නේ තාම නැහැ දුවල පුතාලට. ඉස්සරහට තියෙන්නේ තව මාස ගාණක් ගිහිල්ලා මම හිතන්නේ තාම ඉස්කෝලේ පටන්ගෙන දුවල පුතාලට නෑ සර් ලබන සතිය පටන් ගන්නවා. ලබන සතිය පටන් ගන්න ඕනේ. එහෙමනම් තාම ඉස්කෝලවල උගන්වලා නැතුව ඇති මං හිතන්නේ. නෑ සර් තාම ඕව කරේ නෑ සර් තාම 9 වෙනි පාඩමටත් ආවේ නෑ සර් තාම මුල හරිනේ. එහෙනම් හරි. ඒ මොනෝතින් එතකොට මේ අපිට මේ ප්‍රශ්න කරන්න වෙලාව හොඳටම ඇති. එතකොට ඉස්කෝලේ වාර විභාග වගේ නක ඉස්සෙල්ලා අපිට ප්‍රශ්න කරන්න පුළුවන්. ඔව් සර් දැන් 7 වසරට දාන්නෙත් අප්‍රේල් වලනේ. ඔව් අප්‍රේල් වල ඒක මං හිතන්නේ අපේ පන්තියටම සමාන වෙනවා. එතකොට ඒක නිසා අපිටත් පහසුයි අප්‍රේල් මාසෙ මේ අවුරුද්දෙන් පස්සේ පටන් ගන්නවා නම් ඒක අපි ඒක වුණොත් එතකොට අපිට හරියටම 7 ශ්‍රේණියත් එතකොට අපිට ඒකත් එක්කම ඉස්කෝලේ එක්කම පටන් ගන්න පුළුවන්. අපි ඊළඟ කොටසට එන්න බලාපොරොත්තු වෙනවා. 11/4 කොටස අපි කාලගුණ තොරතුරු අපි 11/4 වෙනි කොටස අපි කතා කරන්නේ. එතකොට මේ අවස්ථාවේදී කාලගුණ තොරතුරු ලබා ගැනීම සඳහා උපකරණ නිර්මාණය කිරීම. කාලගුණ තොරතුරු ලබා ගැනීම සඳහා උපකරණ නිර්මාණය කිරීම කියන කොටස තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ඒක බැලුවොත් එහෙම උෂ්ණත්වය මැනීම කියන එක. එතකොට මුලින්ම එතකොට අපි උෂ්ණත්වය මනින්නේ කොහොමද කියන එක තමයි කතා කරන්නේ. තාම දුවල පුතාලා ලියා ගන්න අවශ්‍ය නැහැ. අපි මේක පොඩ්ඩක් බැලුවොත් එහෙම වායුගෝලයේ උෂ්ණත්වය කාලගුණ තොරතුරු ප්‍රකාශ කිරීමට අත්‍යවශ්‍ය මිනුමක් වෙනවා. වායුගෝලයේ උෂ්ණත්වය මැනීම සඳහා යොදා ගන්නා උපකරණය උෂ්ණත්මානය වෙන්නේ. චුට්ටක් ඉන්න දුවල පුතාලා. එතකොට අපි මේ කොටස බැලුවොත් එහෙම අපි ඒක ලියාගෙන ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා. ඒක දුවල පුතාලා මේකේ චුට්ටක් ඉන්න. මේ කොටස ලියා ගන්න කාලගුණ තොරතුරු ලබා ගැනීම සඳහා උපකරණ නිර්මාණය කිරීම කියන කොටස මේ කොටස ලියා ගන්න. එතකොට වරහන් ඇතුළේ ලියා ගන්න නිර්මාණය කියලා මේකෙදී කාලගුණ තොරතුරු ලබා ගැනීම සඳහා උපකරණ මොන වගේ උපකරණද භාවිතා කරන්න කියන එක මෙතන මේ ඉස්සෙල්ලාම කතා කරන්න. එතකොට කාලගුණ තොරතුරු ලබා ගන්න මොන වගේ උපකරණද භාවිතා කරන්න කියන එක. එතකොට උෂ්ණත්වය මැනීම මේ අවස්ථාවේදී උෂ්ණත්වය මනින්න මොකද්ද භාවිතා කරන්නේ. එතකොට වායුගෝලයේ උෂ්ණත්වය මැනීම සඳහා උෂ්ණත්මානයක් යොදා ගනී කියලා ලියන්නේ. මේක පස්සට ගෙනත් දාන්න. වායුගෝලයේ උෂ්ණත්වය මැනීම සඳහා වායුගෝලයේ උෂ්ණත්වය මැනීම සඳහා උෂ්ණත්මානයක් යොදා ගනී කියලා දාන්න. වායුගෝලයේ උෂ්ණත්වය මැනීම සඳහා උෂ්ණත්මානයක් යොදා ගනී. වායුගෝලයේ උෂ්ණත්වය මැනීම සඳහා උෂ්ණත්මානයක් යොදා ගනී. ලියලා ඉවරයි සර්. ඕකේ. මේක ඊටාම වැදගත් කොටසක්. මේක මොකද දූල පුතාලා මේ වායුගෝලීය උෂ්ණත්වය කියන එක ඊටාම වැදගත් වෙන. මොකද
දූල පුතාලා ඉස්සරහට පරීක්ෂණ විද්‍යාවේ පරීක්ෂණ එහෙම කරනකොට ඒ වායුගෝලීය උෂ්ණත්වයයි ආර්ද්‍රතාවය කියලා කියන්නේ ඒ වාතයේ කොච්චර ජල වාෂ්ප තියෙනවද කියන කොටස ඒ ජල වාෂ්ප තියෙන ප්‍රමාණයයි ඒ උෂ්ණත්වයයි කියන එක අනිවාර්යෙන් සටහන් කර ගන්න ඕන. මොකද ඒ පරිසරයේ උෂ්ණත්වයේ අණුව ඒ පරීක්ෂණවල ප්‍රතිඵල වෙනස් වෙනවා. එතකොට අපි හැම පරීක්ෂණයක්ම කරනකොට සාමාන්‍යයෙන් ඒ පරීක්ෂණය කරන විද්‍යාගාර වෙන්න පුළුවන් ඒවයේ ආර්ද්‍රතාවයයි උෂ්ණත්වයයි කියන එක අනිවාර්යයෙන්ම සටහන් කරගන්නවා. ඒක නිසා පරීක්ෂණයේ නැවත අපි කරනකොට මොනවා හරි අඩුපාඩුවක් වුණොත් එහෙම අපිට ඒක උෂ්ණත්වයේ බලපෑමෙන් ඒක වෙනවද කියන එක අපිට එකෙන් හොයාගන්න පුළුවන්. ඒක නිසා ඒක ඔළුවේ තියාගන්න දුල පුතාලා ඒ පරීක්ෂණ කරනකොට ඒ පරීක්ෂණාගාරයේ උෂ්ණත්වය ඒ වගේම ආර්ද්‍රතාවය කියලා කියන්නේ ඒ පරීක්ෂණාගාරයේ තියෙන පරිසරයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය ඒ ජල වාෂ්ප ප්‍රමාණය කියන එක ඒකත් බලපානවා කියලා පරීක්ෂණයේ ප්‍රතිඵලවලට. ඒක බලපානවා කිව්වට විශාල වශයෙන් බලපාන්නේ නැහැ ඇති වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය ඒ පරීක්ෂණය අනුව වෙනස් වෙනවා. ඊළඟ කොටස බැලුවොත් එහෙම කාලගුණ පිළිබඳ තොරතුරු පිළිබඳ දත්ත නොකඩවා වාර්තා කළහොත් එහි වටිනාකම වැඩි වෙනවා කියලා දක්වලා තියෙනවා. අපි ඒක බැලුවොත් මේ අවස්ථාවේදී පැවරුම කියලා දක්වලා තියෙනවා. විද්‍යාගාරයේ ඇති උෂ්ණත්වමානයකින් දවසේ විවිධ වේලාවන්හි උෂ්ණත්වය මැන පහත සඳහන් වගුවක ඇතුළත් කරන්න කියලා දක්වලා. එතකොට අපි හිතුවොත් එහෙම අද දවස කියලා. එතකොට අපි අද දවසේ එතකොට 11 වෙනි මාසේ 19 වෙනිදා එතකොට පෙරවරු 7:30ට උෂ්ණත්වය මැන්න මෙතන සලහන් කරා. ඊළඟට 9:30ට උෂ්ණත්වය මැන්න මේ කොටස මෙහෙම පල්ලෙහාට ලියන් එන්න ඕන. එතකොට සටහන් කරා 11:30ට උෂ්ණත්වය මැන්න ඒ කියන්නේ පැය දෙකෙන් දෙකට උෂ්ණත්වය මැන්න සටහන් කරා. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එකම දවසේ විවිධ වේලාවන්හි උෂ්ණත්වය විචලනය වෙනවා. එතකොට අපි දුල පුතාලා දන්නවා ඉර මුදුන් වෙනවා. එතකොට ඒ පන්ති කාමරයක් හරි එතකොට විද්‍යාගාරයක හරි AC දාලා නැත්නම් එතකොට ඒක පරිසරයේ උෂ්ණත්වය වෙනස් වෙනකොට ඒක අභ්‍යන්තරය කියන්නේ පන්ති කාමරය තුල තියෙන උෂ්ණත්වයත් වෙනස් වෙනවා. එතකොට ඒ AC එහෙම දාලා නැත්නම් අපි බැලුවොත් එහෙම මේක දුල පුතාලා මම හිතන්නේ ලියා ගන්න එක වැදගත්. එකම දවසේ විවිධ වේලාවන්හි උෂ්ණත්වය විචලනය වෙනවා. ඒක ලියා ගන්න දුල පුතාලා ඒ කොටස ලියා ගන්න. සර් ඔව් කියන්න. විචලනය වෙනවා කිව්වෙස වෙනස් වෙනව නේද? ඔව් විචලනය කියලා කියන්නේ වෙනස් වෙනවා. ඒ කියන්නේ අඩු වැඩි වීම සිද්ධ වෙනවා කියන එක තමයි විචලනය වෙනවා කියලා කියන්නේ අඩු වැඩි වීම සිද්ධ වෙනවා කියන එක. එතකොට එකම දවසේ වුණත් ඒ මනින වේලාව අනුව උෂ්ණත්වය මනින වේලාව අනුව උෂ්ණත්වය වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන්. එතකොට ඒ මම කලින් කිව්වා වගේ සූර්යාගේ බලපෑම අනුව ඒක වෙනස් වෙනවා. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම 6 වන ශ්‍රේණියේ ඉගෙන ගන්නා ශිෂ්‍යාවක් උෂ්ණත්වමානයක් භාවිතයෙන් එක් දිනක පෙරවරු 7:30 සිට පස්වරු 1:30 දක්වා උෂ්ණත්වය සටහන් කළා. එම උෂ්ණත්ව සටහන් කරමින් සකස් කළ වගුව පහත දැක්වෙනවා කියලා දක්වලා තියෙනවා. එතකොට මේ ශිෂ්‍යව එතකොට සකස් කළ වගුව මෙතන දක්වලා තියෙනවා. ඒකේ උෂ්ණත්වය එතකොට උදේ පාන්දර සෙන්ටිග්‍රේඩ් අංශක 25ට තිබිලා 29 වෙලා 30 වෙලා එතකොට පස්වරු 1:30 වෙනකොට 32 වෙලා තියෙනවා. එතකොට මේක පස් තාරයක් විදිහට දැක්වුවොත් එහෙම එතකොට මම කලින් කිව්වා වගේ මෙතන වේලාව කියලා දක්වලා තියෙනවා. වේලාව එතකොට මේක උෂ්ණත්වය කියන එක දක්වලා තියෙනවා. එතකොට මේ ආකාරයට දුල පුතාට දක්වන්න පුළුවන්. එතකොට මෙතන වේලාව එතකොට අපිට දක්වන්න පුළුවන්. එතකොට
මේකෙදි පැය කියන එක වෙලාව කියන එක වෙලාව කියලා තියුණාට කමන්නේ. ඒකකය කියන එක සාමාන්‍යයෙන් දක්වලා තියෙන්න ඕන. නමුත් මේක ඒකකය කියන එක දක්වන එක අපහසුයි. ඒක නිසා මම කිව්වේ මෙතන ඒක දැක්වුවත් නැත් ඒක තරම් ප්‍රශ්නයක් නැහැ කියලා. නමුත් ඒකකය කියන එක පැය කියන එක නම් පැය කියන එක අපි වරහන් ඇතුලේ ලියන්න ඕන. පැය තත්පර මේ විනාඩි කියලා හරි පැය මිනිත්තු කියලා එහෙම ලියන්න ඕන. සාමාන්‍ය ඒක දුර පුතාලා මතක තියාගන්න. ඒකක කියන එක ඊළඟට වෙලාව කියන එක මෙතන දක්වලා තියුණත් ඊතලේ හින්දා මෙතන දක්වලා තියුණත් ප්‍රශ්නයක් නෑ. එහෙම නැත්නම් මෙතන පිටිපස්සේ මෙතන පාළේ දක්වලා තියුණත් කමන්නේ. උෂ්ණත්වය කියන එක මෙහෙම හරහාට සාමාන්‍යයෙන් ලියන්නේ මේ පැත්තට ගෙනල්ලා. එතකොට අපි මෙහෙම දැක්කුවාම ඊට පස්සේ අපි බැලුවොත් එහෙම 7:30ට උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 25යි. මේ 25 තියෙන්නේ මෙතන 25ක් තියෙන්නේ. ඊළඟට 9:30ට 29යි. 29 කියලා කියන්නේ 30ට පොඩ්ඩක් අඩුයි. මෙතන 29 වෙලා තියෙනවා. ඊළඟට 30. ඊළඟට 32. 32 කියන එක මෙහෙම. ඒ අවස්ථාව තමයි දක්වලා තියෙන්නේ මෙතන. දූල පුතාලට මේ Excel එකකින් ඇඳපු Excel කියන ඒ පස්තාරයක් ඇඳපු එකක්. ඒක ඉස්සරහට දූල පුතාලට ප්‍රායෝගිකව ICT පන්තියේදී ඉගෙන ගන්න පුළුවන් වෙයි. එතකොට පස්තාරකින් දැක්වුවාම මේ ආකාරයට තියෙන පස්තාරය දක්වුවාම අපි ඒක ඊළඟ කොටස බැලුවොත් එහෙම එකම දවසේ විවිධ වේලාවන්හිදී එකම ස්ථානයක වුවද උෂ්ණත්වය වෙනස් වන බව ඉහත පස්තාරයෙන් පැහැදිලි. එතකොට දවසේ උෂ්ණත්වය මේ ආකාරයට වෙලාවත් එක්ක වෙනස් වෙලා නැවත මේ කොටස මෙතන දවල් වරුව වෙනකම් විතරයි තියෙන්නේ. එතකොට මේ ආකාරයට ආපහු මෙහෙම අඩු වෙලා ඒ අවමයක් වෙලා ආපහු අනිත් පැත්තෙන් ආපහු වැඩි වෙගෙන යනවා කියන එක ඒ වගේ චක්‍රයක් සිද්ධ වෙන්නේ. එතකොට ඒක අඩු වෙලා මෙහෙම වැඩි වෙලා අඩු වෙලා ආපහු අඩු වෙලා යම් සීමාවකට ඇවිල්ලා ආපහු වැඩි වෙන. එහෙම දෙයක් තමයි උෂ්ණත්වය කියන එකේ අපිට දකින්න ලැබෙන්නේ. මේ කොටස ලියා ගන්න අවශ්‍ය නැහැ. අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. අපි වර්ෂාපතනය මැනීම කියන කොටස ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. වර්ෂාපතනය මැනීම කියන කොටස තමයි අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි බැලුවොත් එහෙම වර්ෂාපතනය මැනීම කියන එක එතකොට ඒක දූල පුතාලා ලියා ගන්න මාතෘකාව වර්ෂාපතනය මැනීම කියලා. අපි බැලුවොත් එහෙම වර්ෂාපතනය මැනීම කාලගුණය පිළිබඳ තොරතුරු සටහන් කිරීමේදී ඉතා වැදගත් වෙනවා. මෙහිදී පැය 24ක් තුල ලැබුණු වර්ෂාවේ ප්‍රමාණය මැන ගනු ලැබෙනවා. ඒ සඳහා වර්ෂාමානය මේකෙදී අපි මේ කොටස එතකොට වර්ෂාපතනය මැනීම එතකොට වර්ෂාපතනය මැනීමේදී කියලා ලියා ගන්න දුල පුතාලා පැය 24ක් තුල ලැබුණු වර්ෂාවේ ප්‍රමාණය මැන ගනු ලැබේ කියලා ලියා ගන්න. එතකොට වර්ෂාපතනය මනිනකොට අපි පැය 24ක් තුලදී ලැබුණු වර්ෂාවේ ප්‍රමාණය මැන ගනු ලැබෙනවා. පැය 24 කියන එක වැදගත් වෙනවා. ඒ කියන්නේ දවසේ වැටුණු වර්ෂාපතනය ගැන තමයි කතා කරන්නේ. එතකොට වර්ෂාපතනය කියලා කියන්නේ එතකොට පැය 24ක් තුල ලැබුණු වර්ෂා ප්‍රමාණය මැන ගන්නවා. ඒ සඳහා වර්ෂාමානය යොදා ගන්නවා කියන එක ලියා ගන්න. ඒ සඳහා වර්ෂාමානය යොදා ගනී කියන එකත් ලියා ගන්න.
එතකොට අපි මේ අවස්ථාවේදී වර්ෂාපතනය මනිනකොට එතකොට පැය 24ක් තුලදී ලැබුණු වර්ෂාවේ ප්‍රමාණය මැනගන්නවා. ඒකට වර්ෂාමානය කියන එක අපි භාවිතා කරනවා කියන එක තමයි දක්වලා තියෙන්නේ. දූල පුතාලේ කොටස ලියාගෙන ඉවර නම් අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. ලියලා ඉවරයි සර්. හරි ඕකේ අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. අපි බැලුවොත් එහෙම එතකොට අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම කාලගුණ මධ්‍යස්ථානවල සම්මත වර්ෂාමාන භාවිතා කරන සාමාන්‍ය අපි සම්මත දේවල් තමයි අපි ඒකක මේ අපි ඒ කියන්නේ කාලගුණේ වෙන්න පුළුවන් වෙනත් දේවල් වෙන්න ඒ කියන්නේ බර වුණත් එහෙමයි. ඒ සම්මතයක් තියෙනවා ඒක කොහේ හරි එතකොට අන්තර්ජාතික සම්මත වලට අනුව සකස් කරපු ඒ උපකරණ කියන ඒවා භාවිතා කරන්න වෙනවා. ඒක නිසා මේ අවස්ථාවේදී කාලගුණ මධ්‍යස්ථානවල තියෙන එතකොට ඒ සම්මත වර්ෂාමාන කියන එක තමයි භාවිතා කරනවා කියලා තියෙන්නේ. සරල වර්ෂාමානයක් සාදා වර්ෂාපතනයේ මැනීම ඔබටද කරන්න පුළුවන්. එතකොට ඒ මේකත් දූල පුතාලා ලියා ගන්න ඒකත් මම හිතන්නේ දැනගෙන තියෙන එක වැදගත් වෙයි. කාලගුණ මධ්‍යස්ථානවල සම්මත වර්ෂාමාන භාවිතා කරයි. එතකොට කාලගුණ මධ්‍යස්ථානවල සම්මත වර්ෂාමාන භාවිතා කරනවා. අපි බැලුවොත් එහෙම ඊළඟ කොටස සරල වර්ෂාමානයක් සාදා වර්ෂාපතනයේ මැනීම ඔබටද කරන්න පුළුවන් කියලා දක්වලා තියෙනවා. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම මේකේ සරල වර්ෂාමානයක් සෑදීම කියන කොටස එතකොට මේකට අවශ්‍ය වන ද්‍රව්‍ය අපිට මේ වැස්සෙන් වැටෙන ජලය ටික එකහු කළා ඒක ඒ ප්‍රමාණය කොච්චර ජල ප්‍රමාණයක් තියෙනවද කියන එක ඒ උස ප්‍රමාණය අපිට මැනගන්න එක තමයි වැදගත් වෙන්නේ ජලයේ තියෙන උස ප්‍රමාණය. එතකොට අපි ඒක බැලුවොත් එහෙම එතකොට සරල වර්ෂාමානය සාදා ගැනීම කියන කොටස මේක ක්‍රියාකාරකම පරීක්ෂණයක් විදිහට තියෙන අපි ඒක බැලුවොත් එහෙම පැතලි පතුලක් සහිත ලීටරයක් පමණ ප්ලාස්ටික් බෝතලයක්. එතකොට මේකෙදී මේ පතුල කියන එක පැතලි වෙන්න ඕන කියන කියන්නේ ඒ පතුල දූල පුතාල බෝතල් වල එහෙම මැද එහෙම ඉස්සිච්ච බෝතල් එහෙම දක්කලා ඇති. ඒ බෝතල් භාවිතා කරන්න බෑ මේ අවස්ථාවේදී. මේකෙදී ඒ පතුල අපි මේ අවස්ථාවේදී උස මනින හින්දා හැම අවස්ථාවකදීම එකම උස ප්‍රමාණයක් වෙන්න ඕන උස මනින හින්දා. ඒක නිසා පතුල අනිවාර්යයෙන්ම ඒකෙදී එතකොට පතුල කියන එක සමතල වෙන්න ඕන. ඒක නිසා අපි ඒක බැලුවොත් එහෙම එතකොට පැතලි පතුලක් සහිත ලීටරයක් පමණ ප්ලාස්ටික් බෝතලයක් ඊට පස්සේ බෝතලයෙන් 4/1ක් පමණ විස්කම්බේ ඇති උස වීදුරු බඳුනක්. එතකොට බෝතලයෙන් 4/1ක්.
එතකොට බෝතලෙන් 4 එකක් පමණ එතකොට විස්කම්භයක් තියෙන මේකේ විස්කම්භය කියලා කියන දුල පුතාලා දන්නවා මෙතන මේ කොටස විස්කම්භය කියන්නේ අනිත් එකට කියන්නේ අරේ කියලා භාගයක් නම් මේ රවුමක් නම් රවුම මේ කේන්ද්‍රය හරහා යන දෙකලවර එතකොට කියන්නේ විස්කම්භය කියලා. එක 4 එකක් බෝතලෙන් 4 එකක් කියන්නේ බෝතලෙන් 4 එකක් විතර තියෙන විස්කම්භයක් තියෙන උස වීදුරු බඳුනක් අවශ්‍යයි කියලා දක්වනවා. එතකොට මේ බෝතලෙන් 4 එකක් පමණ තියෙන. ඊළඟ ක්‍රමය කියන එක අපි බැලුවොත් එහෙම ප්ලාස්ටික් බෝතලය පහත ඒ රූපේ දැක්වෙන ආකාරයට කපා ගන්න කියලා දක්වලා තියෙනවා. එතකොට මේ ප්ලාස්ටික් බෝතලය කපා ගන්න කියලා දක්වලා තියෙනවා. ප්ලාස්ටික් බෝතලය මේ රූපේ ඒ කියන රූපේ දැක්වෙන ආකාරයට මේ කොටස මෙහෙම කපා ගන්න කියලා. කපා ඉවත් කරගත් බෝතලේ උඩ කොටස රූපේ ආකාරයට බෝතලේ පහළ කොටස මත තබන්න. එතකොට මෙතන පුනීලයක් වගේ මේක භාවිතා කරන්න. මෙතන ඒ කියන්නේ උඩ ඉඳන් එන වතුර ටික මේක තුලට ඇතුල් කරන්න මේක භාවිතා කරනවා පුනීලයක් වගේ. එතකොට මේ කෑල්ල කොටස් දෙකකට මේ ප්ලාස්ටික් බෝතලෙ මෙතනින් කැපුවා. මේ උඩ කෑල්ල පල්ලෙහාට දාලා මේ ආකාරයට පුනීලයක් වගේ මේක හදාගත්තා. බෝතලයට 1 සෙන්ටිමීටර උසට ජලය වත් කරගන්න කියලා දක්වලා තියෙනවා. එතකොට බෝතලයට එතකොට සෙන්ටිමීටර 1ක් උසට එතකොට ජලය වත් කරන්න කියලා දක්වලා තියෙනවා මේ අවස්ථාවේදී. මෙතන මේ දක්වලා තියෙන එතකොට සෙන්ටිමීටර 1ක් උස ජල ප්‍රමාණයක් මේක දක්වලා තියෙනවා. අපි මේ කොටස ඉවර කළා පන්ති ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ කොටසත් බැලුවොත් එහෙම එම ජල ප්‍රමාණය සිහින් උස වීදුරු බඳුනට දමන්න කියලා දක්වන. එතකොට ඒ ජල ප්‍රමාණය සිහින් උස වීදුරු බඳුනට දාන්න. උස වීදුරු බඳුනේ සිරස් අතට කඩදාසි පටියක් අලව ගන්න. වත් කළ ජලයේ මට්ටම එම කඩදාසි පටියේ ලකුණු කරන්න. බඳුනේ පතුලේ සිට එම සලකුණට ඇති දුර සමාන කොටස් 10කට බෙදන්න. ඉන් එක් කොටසකින් දැක්වෙන්නේ මිලිමීටරයක වර්ෂාපතනය කියලා දක්වනවා. පුනීල කොටස සහිත බෝතලයේ එලිමහනේ ස්ථානයක තබන්න. දිනපතා උදෑසන 7ට එම බෝතලයේ රැස් වී ඇති ජල ප්‍රමාණය උස වීදුරු බඳුනට දමා මැනගන්න. දිනේ සමග වර්ෂාපතනයේ දැක්වෙන ආකාරයේ වගුවක් සකස් කර එක් දිනවල වර්ෂාපතනය සටහන් කරන්න කියලා දක්වලා තියෙනවා. අපි ඒ කොටස වෙනකම් පොඩ්ඩක් තව ටිකක් කතා කරලා නතර කරන්න බලාපොරොත්තු වෙනවා. මේ කොටස මම විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සෑම දිනකම කාලගුණ වාර්තාවක් නිකුත් කරනවා. එහි වාර්තාවේ පසුගිය පැය 24 තුල උපරිම හා අවම උෂ්ණත්වය වාර්තා වූ ස්ථානය දැක්වෙනවා. තවද උපරිම වර්ෂාපතනය හා එය සටහන් වූ ස්ථානය දක්වනවා. දින කිහිපයක් තුළ සටහන් කරගත්තේම තොරතුරු පහත දැක්වෙනවා කියලා දක්වලා තිනවා. අපි කලින් අවස්ථාව පොඩ්ඩක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. කතා කළා අපි විනාඩි 5ක් විතර තව ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අවස්ථාවේදී මොකද්ද මේ කරන්න හදාන්නේ? එතකොට අපි එලිමහන් තැනක ඒ කියන්නේ වැහි වතුර ඒ කියන්නේ අපි වහලෙන් හරි වතුර වැටෙන තැනක් එහෙම භාවිතා කරන්න බෑ. මේ වගේ උපකරණයක් මේව කරාම ඒ කියන්නේ කිසිම දෙයක් නැති ගහක් කොළක් මුකුත් නැති එලිමහන් තැනක් වෙන්න ඕන මේ උපකරණයෙන් වර්ෂාපතනය මනින්න. මොකද ඒ ගහකින් එහෙම එකතු වෙලා තියෙන වතුර ප්‍රමාණය වැටුනහම ඒක නිවැරදි අගයක් ගන්න බෑ අපිට. ඒක නිසා හොඳ එලිමහන් පිට්ටනියක් පාසලේ පිට්ටනිය වගේ මොකක් හරි එහෙම වෙන්න ඕන මේ උපකරණයක් අපි භාවිතා කරලා මනින්න. ඊළඟට අපි මෙතන කතා කරපු ඊළඟ කොටස ගියොත් එහෙම එතකොට මේ උපකරණේ මෙහෙම මේ එන මෙතන මේ ප්‍රමාණය මේ සෙන්ටිමීටරයක් කියලා මෙතන අපි කතා කරා. සෙන්ටිමීටරයක් වෙනකම් වතුර දාලා මේක මේ
මේකේ මේ තියෙන පළලෙන් හතරෙන් එකක් විතර විස්කම්භයක් තියෙන එකක් කියලා කතා කරා. මොකටද එහෙම වෙන්නේ කියන එක පොඩ්ඩක් කතා කරොත් එහෙම අපිට මෙතන මේ සෙන්ටිමීටරයක් කියන එක අපිට මෙහෙම සෙන්ටිමීටරය කියලා කියනකොට ඒකේ ඒ ප්‍රමාණය කියන එක පොඩි පොඩි අඩුපාඩු වෙන්න පුළුවන්. ඒ කියන්නේ මිලිමීටරයක් කියන එක අපිට මේකෙන් මනිනවා කියන එක තරම් ප්‍රායෝගික නැහැ. ඒක නිසා අපි මොකද්ද කරන්නේ? මේක මේ ජල ප්‍රමාණය අපි මේ හීන් නලයක එතකොට ලොකුවට මැන්නහම අපිට පුළුවන් මේක අපි මෙතන පොඩි සෙන්ටිමීටරය කියන එක අපිට මෙතන සෙන්ටිමීටර 10කට ඕන නම් පුළුවන් මේ ජල ප්‍රමාණය ගන්න. එතකොට අපිට මේ සෙන්ටිමීටර 10ක් මෙතන සෙන්ටිමීටරයක් තියෙන එක සෙන්ටිමීටර 10කට අපිට පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ මිලිමීටරයක් කියලා කියන්නේ අපිට 1 සෙන්ටිමීටරකින් පෙන්වන්න පුළුවන්. එතකොට මෙතෙන්දී අපි මේක මනින්න ගියොත් එහෙම අපි ඇහැට පේන ප්‍රමාණය ඇහැට පේන අවස්ථාවෙන් අපිට මිලිමීටරයක් කියන එක අපිට නිවැරදිව බලන්න බෑ. නමුත් මේ අවස්ථාවේදී මෙතන මේ අවස්ථාවේදී එතකොට මේකේ මේ අවස්ථාවේදී මෙතන සටහන් කරලා තියෙන මේ දිගනලය භාවිතා කරාම අපිට සෙන්ටිමීටරයකින් එතකොට අපිට දක්වන්න පුළුවන් 1 මිලිමීටර කියන එක. ඒ කියන්නේ අපිට 10 ගුණයක් විශාල කළා අපිට මේක බලන්න පුළුවන්. එතකොට අපි බලනකොට අපිට ඒ වෙන වැරදි කියන එක ඊටාම අඩු වෙනවා. ඒක නිසා තමයි මේ තුනි මේ අවස්ථාවේදී විස්කම්භය අඩු නලයක් භාවිතා කරන්න කියලා මේ 4න් 1ක විස්කම්භය කියලා දක්වලා තියෙන්නේ. ඒ 4න් 1ක විස්කම්භයක් තියෙන නලයක් වුණොත් එහෙම 4 ගුණයක් අපේ නිවැරදිතාවය වැඩි වෙනවා. අපි 10න් 1ක විස්කම්භයක් තියෙන නලයක් භාවිතා කරොත් අපි ඒක කියවන පාඨාංගේ කියවනකොට වෙන වැරද්ද 10 ගුණයක් වැඩි වෙනවා. ඒක නිසා ඒක දූල පුතාලා ඒක ලොකුවට ඒක මේ ඒ කියන්නේ ඒ මෙතන මම මෙතන සෙන්ටිමීටර එකක් කියන එක සෙන්ටිමීටර 10ක් දක්වා 10 ගුණයක් මේක ලොකු කළා මෙතන දක්වලා තියුණා. ඒක නිසා අපිට 10 ගුණයක් අපි කියවනකොට ඒක වෙන්න පුළුවන් වැරද්ද කියන එක ඒක 10 ගුණයක් එතකොට 10න් එකක් එතකොට අඩු වෙනවා කියන එක දූල පුතාලා තේරුම් ගන්න. අපි මේ කොටස වෙනකන් ඒව ලියා ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් දූල පුතාලා ඒ කියවීමේදී වෙන්න පුළුවන් ඒ වැරද්ද අඩු කරගන්න තමයි මේ ජල කඳේ දිග වැඩි කර 4 ගුණයකින් වැඩි කරේ කියන එක මතක තියාගන්න. ඒ කියන්නේ මෙතන විස්කම්භය 4න් එකක් වෙන අවස්ථාවේදී එතකොට මේක ජල කඳ එතකොට ඒ මේ අවස්ථාවේදී එතකොට ඒ 4 මේකේ පතුලේ ප්‍රමාණය අනුව වෙනස් වෙනවා. ඒක නිසා මේක ඒ වැඩි කරනවා කියලා. ඒ කියන්නේ 4න් එකක් කියන එකනේ කීයක් හරි එතකොට ඒක වැඩි වෙනවා කියන එක තමයි මෙතන දක්වලා තියෙන්නේ. අපි මෙතනින් අදට පන්තිය අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. දුල පුතාට මොනවා හරි ප්‍රශ්න තියෙනවද? මොනවත් ප්‍රශ්න නැත්තම් අපි අදට මෙතනින් අවසන් කරනවා. දුල පුතාලට සුබ රාත්‍රියක්. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. සුබ රාත්‍රියක් සර්. සුබ රාත්‍රියක්. දුල පුතාලා මේ WhatsApp එකට මේ පන්තියට සහභාගී වෙලා ඉන්න දුල පුතාලා මේ කලින් මම අහලා තියුණා කම්පියුටර් දෙන එක ගැන. දුල පුතාලා මෙතන ඉන්න දුල පුතාලාගෙන් මම හිතන්නේ දෙන්නෙක් වගේ විතරයි මම හිතන්නේ ඒක මේ කම්පියුටර් මේකට මේ මම රිප්ලයි කරලා තියෙන්නේ. අනිත් දුල පුතාලා අපි 6 ශ්‍රේණියට මේ 12 වෙනි මාසේ අන්තිම වෙන්නේ 12 වෙනි මාසේ මේ එවන්න බලාපොරොත්තු වෙන. කියන්නේ දෙවෙනි මාසේ වෙනකොට දුල පුතාලාගේ අතට කම්පියුටර් ගොඩක් වෙලාවට හම්බ වෙන්න ඉඩ තියෙනවා. ඒක භාවිතා කරලා අපි IT පන්තිය කරන්න බලාපොරොත්තු වෙනවා අන්තිමදී. එතකොට ඒක නිසා දුල පුතාලා ඒ අනිත් දුල පුතාලා මේ WhatsApp එකට address එක දාන්න. එතකොට 12 වෙනි මාසේ විතර මේ තැපැල් කරන්න බලාපොරොත්තු වෙන 12 වෙනි මාසේ අන්තිම වෙන්න ඉස්සෙල්ලා දුල පුතාලට. ඒක නිසා
ඒක භාවිතා කරලා අපි 6 ශ්‍රේණියේ IT ක්ලාස් එක කරන්න බලාපොරොත්තු වෙනවා දෙවෙනි මාසෙ විතර ඉඳන්. ඒක හින්දා ඒක මම හිතන්නේ මේ WhatsApp එකට දාලා තියන්න. අපි අදට මේ මෙතනින් අවසන් කරනවා දුවල පුතාලට සුබ රාත්‍රියක්. ප්‍රාප්තියක් ඔකේ සුබ රාත්‍රියක්.